ඔබ පුතේ සුබ දවසක් වේවා. මම හිතන්නේ ඔබගේ අධ්‍යාපනික අත්ලක් ලබා දෙන තවත් සුවිශේෂී නවීකරණයට ලක් වෙච්ච අධ්‍යාපනික තක්ෂලාවක් බවට පත් වෙන e-papers. ඉතින් e-papers එක්ක සම්බන්ධ වෙන ඔබ අද දවසේ Zoom නැත්නම් ෆ්‍රී ක්ලාස් එකක් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් මම හිතන්නේ බොහෝ දරුවෝ සම්බන්ධ වෙලා ඇති. මම හිතන්නේ මේ දවස්වල සිදු වෙලා තියෙන අධ්‍යාපනික දුරස්ත භාවය සහ ඔබගේ අධ්‍යාපනික බිඳවැටීමක් එක්ක සමහර දරුවෝ විශාල අපහසුතාවකට පත් වෙලා තිනවා. අපිට විශේෂයෙන්ම O level කඩයිම ජයග්‍රහණය කරන්න ඉන්න දරුවෝ. එතකොට ඔබට මේ අවස්ථාවේදී ඒ බිඳවැටුණු අධ්‍යාපනය ඒ අධ්‍යාපන ක්‍රියාවලිය නැවතත් සක්‍රිය කරන බලගන්වන එක අධ්‍යාපනික අත්ලක් විදියට e-papers ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉතන මම හිතන්නේ අපිත් එක්ක දීර්ඝ කාලයක් සම්බන්ධ වෙච්ච දරුවෝ බොහොමයක් ඉන්නවා. මොකද e-papers කියලා කියන්නේ එක රැයකින් පටන් ගත්තවක් නෙවෙයි. මීට බොහෝ කාලයකට පෙර ඔබගේ අධ්‍යාපනය නංවාලීමට ඒ අසද්දවීමට තවත් එක් කෙතක් බඳු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අද දවසේ සම්බන්ධ වෙච්ච දරුවන්ට අද අපි සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව තමන් සාකච්ඡා කරමු. ඔබට මම හිතන්නේ 11 වසරේ දෙවෙනි පාඩම සම්බන්ධව තමයි අපේ තියරි ක්ලාස් එකේදීත් යන්නේ. ඒකටම අරමුණු කරගත් සුවිශේෂී කොටසක් අද ඔබගේ මතකයේ තුල ඔබගේ මතකයේ ආවර්ජනය කරන්න ඔබට මේ විෂය කරුණු පිපාසිතව දැනගන්න එක හෝරා දෙකක් ඔබත් එක්ක රැඳී සිටින්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අලුතෙන් සහ අපිත් එක්ක හිටපු හැම දරුවෙක්ම ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ඉතිහාසයේ පන්තියත් එක්ක. එහෙනම් මම අද යන ප්‍රවේශයේ බවටපත් වෙනවා. අපිට තියෙන පුතේ කතා කරන්න යටත් විජිතවාදීන්ට රැහිව ලාංකීය ජන සමාජය තුල ගොඩනැගුණු අධිරාජ්‍යවාදීන්ට රැහිව ලාංකීය ජන සමාජය තුල ගොඩනැගුණු විරෝධතාවයන් අරගලකාරී තත්ත්වයන් පිළිබඳව ඉගෙන ගන්න. अंकाव ටිකක් වෙනස් වුණාද ළමයි? right. මම අද කතා කරන්න යන්නේ ලාංකීයන් විසින් බ්‍රිතාන්‍යයේ යටත් විජිතවාදයට එරෙහිව ගොඩනගත් ඒ යටත් විජිතවාදීන් මිදීම සලහා දේශීය සමාජය තුළ ගොඩනැගුණු අරගලය දේශීය සමාජය තුළ නිදහස අපේක්ෂාවෙන් ගොඩනැගුණු අරගලකාරී ස්වරූපය පිළිබඳව කතා කරන්න. ශ්‍රී ලංකාව කියන රාජ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුතේ අපි ප්‍රථමයෙන්ම පෘතුගීසීන් දෙවනුව ලන්දේසීන්ගේ මෙන්ම ඉංග්‍රීසි කියන යුරෝපීය ජනගණ්ඩායම්ගේ ග්‍රහණයට හසු යටත් විජිත රාජ්‍යයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන මුල් පෘතුගීසි හා ලන්දේසීන් පුතේ ශ්‍රී ලංකාවේ වෙරළපිට ප්‍රදේශයට පමණක් ඔවුන්ගේ දේශපාලනික ආධිපත්‍යය ගොඩනගා ගද්දී නමුත් ඉංග්‍රීසි නැතහොත් බ්‍රිතාන්‍යයන් කියන සුවිශේෂී යුරෝපීය ජනකණ්ඩායම සමස්ත ශ්‍රී ලංකාවම ඔවුන්ගේ ග්‍රහණයට යටත් ආධිපත්‍යයට නතු කළගත් ස්වභාවයක් අපට ඉතිහාසය තුල හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එනම් පෘතුගීසි හා ලන්දේසින්ගේ කාල පරිච්ඡේදයන් තුල මෙන්න මේ කියන මුහුදුබඩ ප්‍රදේශයේ පමණක් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වුවත්
රට මැදෙහි තුල ස්වාධීන රාජධානියක් ලෙස ගොඩනැගුණු කන්ද උඩරට රාජධානිය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එනනම් මේ පෘතුගීසිය හා ලන්දේසින්න ඔවුන්ගේ බලය ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට සීමා වුවත් පුතේ මෙතෙක්කල් ස්වාධීනව පැවති 1815 වෙන විට කන්ද උඩරට රාජධානියද බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසු වී සමස්ත ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ කියන යටත් විජිත වාදීන්ට එරෙහිව ලාංකීය ජන සමාජයේ ගෙන ගියපු අරගලයන් නිදහස් අපේක්ෂාවෙන් කරපු කැරලිකාරී තත්ත්වයන් මම කැරල්ලක් කියනකට වඩා අර්ථ දක්වන්න කැමති අරගලයක් කියන එක. මොකද පුතේ කැරල්ල සහ අරගලය කියන්නේ අරගලයක් කියන ඊට වඩා සැබවින්ම වෙනස් වූ ක්‍රියාවලියක්. මිනිස්සු අරගල කරන්නේ පොදු අරමුණක් කේන්ද්‍රගතව. එහෙනම් ලාංකීය ජන සමාජයේ හිටපු දේශීයයන් විසින් 1818 එක නැගිටීමක් සිදු වෙනවා. ඒ වගේ පුතේ නැවතත් 1848 නැවත නැගී සිටීමක් සිදු වෙලා තියෙනවා. එහෙනම් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව ලාංකීය ජන සමාජය විසින් අරගල කළ ප්‍රධාන අවස්ථාවන් දෙකක් අපි අඳුන ගන්නවා. එකක් තමයි පුතේ 1818 පළවන නිදහස් අරගලයත් 1848 දෙවන නිදහස් අරගලයත්. එහෙනම් මේ කියන ලාංකිකයන් බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට බයිනෙත්තු උණ්ඩුවට නොබියව මුහුණ දීම සඳහා ඒ තමාගේ ස්වාධීනත්වය ඒ තමා තුළ ගොඩනැගිලා තිබ්බ අභිමානය නැවත ප්‍රතිනිර්මාණය කරන්න අවස්ථා දෙකකදී ඔවුන් අරගල කරලා තියෙනවා. ඉන්න එක සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනා පුතේ 1818 නිදහස් අරගලය කියන එක. බ්‍රිතාන්‍යයේ යටත් විජිතවාදීන්ට එරෙහිව යටත් විජිතයක් විසින් පැන නැගෙන ප්‍රථම විරෝධය ප්‍රථම අරගලය මේ කියන වෙල්ලස්ස තුලින් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ලාංකිකයන් හෙළයන් විසින් අර බයිනෙත්තු උණ්ඩේට සපත්තුවට නොබියව අර පෑගී තිබුණු යදම් වලින් ගිලිහිලා නැවතත් ස්වාධීනත්වය අපේක්ෂා කරන යුගයක අරමුමක් අරගලයක අරමුමක් 1818 නිදහස් අරගලය තුලින් අපට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි මේ අරගලයට යන්න කලින් අපි බලන්න ඕන පුතේ 1818 කියන කාල පරිච්ඡේදයට పూర్ව විශේෂයෙන් මේ උඩරට රාජධානිය කේන්ද්‍රගතව ලංකාවේ තිබුණු දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පරිසරය කොහොමද කියන එක. අපි දකිනවා මේ කන්ද උඩරට රාජධානිය සෙන්කඩගල ස්වාධීන රාජධානියක් ලෙස බලයෙන් වර්ධනය වෙලා කිසිදු යුරෝපීය ජාතියකට යටත් නොවුණු ස්වාධීන රාජධානියක් බවට පත් වුණා. නමුත් 1815 දී අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කියන පාලකයා බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසු වීමත් එක්ක මෙතෙක් ස්වාධීනව පැවති කන්ද උඩරට සෙන්කඩගල කන්ද නුවර යුරෝපීයන්ගේ නැත්නම් සුදු ජාතිකයන්ගේ ග්‍රහණයට හසු වීමක් සිද්ධ වෙලා තියෙනවා. අනේ මේ 1815ට පෙර පැවති පසුබිම පිළිබඳව කතා කරද්දී එකක් තමයි පුතේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන පාලකයා නායකකාර පෙළපතේ පාලකෙක්
ඔහුගේ කාලය වන විට මේ උඩරට රාජධානිය තුළ අභ්‍යන්තරික වශයෙන් අර්බුද නිර්මාණය වෙලා තිබ්බා. රජුගේ ක්‍රියාකාරීත්වය, කෲරත්වය, රජුගේ නොමනා පිළිවෙත් මේ හැම එකක් නිසා අර්බුදයක් නිර්මාණය වෙලා තිබ්බා. රජල සමාජයේ තිබ්බ ගැටුම් විශේෂයෙන්ම මේ අර්බුදය තුළ ප්‍රයෝජනය ගත්ත එක සුවිශේෂී පුද්ගලෙක් බවට පත් වුණා පුතේ ජෝන් ඩොයිලි. කවුද ජෝන් ඩොයිලි කියලා කියන්නේ? කවුද පුතේ ජෝන් ඩොයිලි කියලා කියන්නේ? ජෝන් ඩොයිලි. ඔව් මම කැමති දරුවන්ගෙන් උත්තරයක් ගන්න. මොකද අපේ පන්තිය තුළ අපි සාකච්ඡා කරනවා. කවුද ජෝන් ඩොයිලි? ඔව් ඉංග්‍රීසියේ නියෝජිතයෙක්. නාමය දක්වලා තියෙනවා ඉංග්‍රීසියේ නියෝජිතයෙක් කියලා. ඔව් ඉංග්‍රීසින් විසින් උඩරට ආක්‍රමණය කරන එක අවස්ථාවක පෙළවෙනවා. නමුත් ඒ ආක්‍රමණය අසාර්ථක වෙනවා. ෆ්‍රෙඩරික් නෝර්තට දෙකට ආක්‍රමණය. ඉන් අනතුරුව ජෝන් ඩොයිලි නම් උපාය දූතයා යොදවලා මේ අභ්‍යන්තරයේ තිබ්බ දේවල් සහ අනාගත උඩරට ආක්‍රමණයකට අවැසි පස්ලිම නිර්මාණය කරලා තියෙනවා. ඔව් සිල් සේවකයෙක්. ඔව් මිනිස්සෙක් කියලා දක්වලා තියෙනවා. ඔව් සිවිල් සේවකයෙක්. එහෙනම් මේ ජෝන් ඩොයිලිගේ ක්‍රියාකලාපයත් එක්ක පුතේ උඩරට අභ්‍යන්තරික තිබුණු අර්බුදය තවත් වර්ධනය වෙලා ඉංග්‍රීසීන්ට ගොඩාක් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වාසිසහගත තත්ත්වය තුළ ඔන්න ජෝන් ඩොයිලි ඔබට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මිනිස්සෙක් වන්නේ බලන්න කොහොමද කියලා. මේ ඉන්නේ වඩාත් සුවිශේෂී සිවිල් සේවකයෙක්. දැන් ඔබට දකින්න හම්බ වෙනවා අවසන් පාලකයා වන ශ්‍රී වික්‍රම රාජසිංහ කියන පාලකයා නායකකාර පෙළපතේ අවසන් පාලකයා. කන්නසාමි ලෙස හැඳින්වූ ඔහු රජවීමෙන් පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වෙලා තියෙනවා. right. එහෙනම් 1815ට පෙර උඩරට රාජධානියේ දේශපාලන පසුබිම් පිළිබඳව කතා කරද්දී තරමක් අර්බුදකාරී පතනවා. ඒ අර්බුදය තමයි පුතේ බ්‍රිතාන්‍යය උඩරට යටත් කරගන්නත් හේතු වෙලා තියෙන්නේ. එහෙනම් එවැනි අර්බුදයක් තුළ ජෝන් ඩොයිලි වැනි ඉංග්‍රීසි උපාය දූතයන්ගේ ක්‍රියාකලාපය නිසා තවදුරටත් මේ උඩරට අර්බුදය තුළ උත්සන්න වීමක් තවත් බොහෝ සාධකයන්ගේ පෙළගැස්ම තුළ තවත් අර්බුද ගණනාවකට මඟ පෙන්වීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ කියන පාලකයා මැදමහනුවර බෝමුරේ නම් ස්ථානයේදී අත්අඩංගුවට පත් වෙනවා. ඉන් අනතුරුව මේ උඩරට රාජධානියේ තිබුණු රාජාණ්ඩු පාලනය බිඳ වැටීමක් සිදු වෙලා තියෙනවා පුතේ. ඒතර බ්‍රිතාන්‍යයන් මේ උඩරට අල්ලගත්තා. හැබැයි බ්‍රිතාන්‍යයට අවශ්‍යයි මේ උඩරට අල්ලාගත් රාජ්‍යයේ නිත්‍යානුකූල පැවරීම ලබා ගන්න. අන්න ඒකට මොකද්ද ගත්ත විසඳුම සහ මොකද්ද ඒකට කරපු දේ පුතේ? මොකද්ද මේ උඩරට නිත්‍යානුකූලව තමාගේ භාරයට ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් ගත්ත උපක්‍රමය? ඔව් නිවැරදි. අපි දකිනවා 1815 ඉංග්‍රීසි රොබර්ට් බවුන්ඩර් කියන ආණ්ඩුකාරයා සහ දේශීය රදල සමාජයේ ප්‍රභූ පාන්තිකයන්ගේ දෙපාර්ශ්ව එකතු වී මේ උඩරට රාජධානිය තුල තියෙන නිත්‍යානුකූල අයිතිය බ්‍රිතාන්‍යයන්ට පැවරීමත් ඒ තුල ඓතිහාසික ලේඛනයක් ලෙස 1815 ඇති වූ ගිවිසුම අපට පෙන්වා දීමේ හැකියාවක් තියෙනවා. අපි දකිනවා වගන්ති 12කින් සමන්විත මෙම ගිවිසුම 1815 පුතේ මාර්තු 2 වෙනි දින මහනුවර මගුල් මඩුව නම් ස්ථානයේ අත්සන් තබලා තියෙනවා. එහෙනම් මෙන්න 815 දී උඩරට දේශපාලනය තුල තිබ්බ ලක්ෂණය. එහෙනම් අපි දැන් ස්වාධීන රාජධානියක් ලෙස හඳුනාගත්ත උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසුවීමක් මේ ගිවිසුම හරහා සිද්ධ වෙලා තියෙනවා. වගන්ති 12කින් සමන්විත උඩරට ගිවිසුම තුල විවිධ වගන්ති හා කොන්දේසීන්ට බ්‍රිතාන්‍ය පාර්ශවයෙන් දේශීය උඩරට රදල සමාජයේ සිටපු ප්‍රභූවරුන්ගේ එකඟතාවයෙන්
ගොඩනැගුණු ඓතිහාසික ලේඛනයක් ලෙස අපි අඳුන ගන්නවා මේ උඩට ගිවිසුම කියන එක. එහෙනම් 1818ට పూర్ව ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා කරද්දී මෙන්න මේ චිත්‍ර ටික අපිට ඔලුවට ගන්න සිද්ධ වෙනවා. රජු යටත් වෙනවා. උඩරට ගිවිසුමක් සන්තපනවා. උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයේ යටත් විදියක් බවටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ සිදුවීම් මාලම පුතේ නැත්නම් මේ සිදුවීම් පෙළගැස්මම 1818 අරගලයට පසුබිම නිර්මාණය කරලා තියෙනවා. රයිට් මම චූටි මතකයක් එක්ක ඔබට පාඩමවල ප්‍රවේශයක් විදියට අපි මෙන්න මේක බලලා ඉමු ඉස්සරලා. මොකක්ද? ඔබට පොඩි මතකයක් එක්කම මේ පාඩම ඉස්සරහට යන්න මම පොඩි ප්‍රවේශයක් ගන්නවා මෙන්න මේ විදියට. හිතන්නේ ඔබට අපේ පාඩම පිළිබඳවත් අපේ දේශයන් තුල නැගුණු ඒ ජවාත්මක සහ ආවේගශීලී භාවය මේ බ්‍රිතාන්‍ය ඩෙරිව නැගී සිටීම පිළිබඳව පූර්ව අවබෝධයක් මම හිතන්නේ ඔබට යන්න ඇති කියලා මම ආශා කරනවා. ඒ තුලින් මගේ පාඩමට ප්‍රවේශයක් විදියට අද අපි කතා කරන්නේ මේ පාඩමේ විතර කොටස ටික. right. චුට්ටක අපි චුට්ටක් බලමු මොනවද අපි මේ කතා කරන්න තියෙන කාරණා කියන එක. ඔබට මම හිතන්නේ right. ඔන්න දේශ ආධිපත්‍යයට එරෙහිව සටන් කියන එක යටතේ 1818 නිදහස් සටන කියලා තියෙනවා. අන්න අපි කතා කරපු 1018ට පෙර පැවති දේශපාලනික පසුබිම කියන එක. එහෙනම් ඒක තුළ අපි කතා කරේ පුතේ 1797 අරගලයක් කරානේ. අරගලයක් කියන පුතේ ඒක ජාතික අරගලයක් බවට පත් වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයන්ගේ අර බදු ප්‍රතිපත්තියට අසාධාරණයට එරෙහිව මුහුදුබඩ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ නැගීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක අරගලයක් කියලා මම අත්දැක්කේ ඒකයි. මේක මේ පොදු මහජනයාට බලපෑම් කරපු දැඩි විරෝධයක් එක්ක ඉස්සරහට ආපු දෙයක් තමයි අරගලයක් කියලා කියන්නේ. කැරල්ලක් විදිහට ගත්තොත් එහෙම අර අපි කියන කැරල්ලක් කියන පුත එක අවස්ථාවක පැනලා ඉලා. ඒක ඇදීගෙන යනවා. හැබැයි අරගලයක් කියලා කියන්නේ ඊට වඩා ලොකු අරටුවක්. ඊට වඩා ශක්තිමත් දෙයක්. එහෙනම් 1818 පළවන නිදහස් අරගලය කියලා කියන්නේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ලාංකීය ජන සමාජයේ විසින් ගොඩනැගුණු ප්‍රථම විරෝධය ලෙස අපට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. 1817 සැප්තැම්බර් සිට 1818 ඔක්තෝබර් මාසයේ දක්වා ගිදී ගිය අරගලය අපි කීවා 1818 නිදහස් අරගලය කියලා. එහෙනම් මේ පසුබිම් පිළිබඳව අපි කතා කරේ. එතකොට 1915 වෙද්දී උඩරට රාජධානිය යටත් කරගන්න උඩරට රාජධානිය තුල ඇතිවෙච්ච අරාජිකත්වයන් පිළිබඳව අපි පැහැදිලි කරවුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය, රදලින් අතර තියෙන මතවාද, ජෝන් ඩොයිලිගේ තියෙන උපක්‍රමණශීලීත්වය මේ හැම එකම 1815 වෙද්දී මෙතෙක් ස්වාධීනව පැවති කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ගේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ තවත් එක සුවිශේෂී බිම් කොටසක් බවට පත් වෙලා තිබ්බා. අනේ බිම් කොටසෙන් නිදහස අපේක්ෂා කරමින් මෙතෙක් ස්වාධීනව දැන් අපි කියවා පෘතුගීසි ලන්දේසි හිටියට උන් මුහුදුබඩ ප්‍රදේශයේ විතරයි. උඩරට මිනිස්සු ස්වාධීනව ජීවත් වුණා, නිදහසේ ජීවත් වුණා. නමුත් මෙන්න බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා අවුරුදු 3ක් වගේ කාලයක් යද්දි පුතේ මිනිස්සු තුලම මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීට එරෙහිව අරගලයක් සටනක් මිනිස්සුන්ගේ ඒකරාශී වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ඒකරාශී වීම අරගලයක් දක්වා වර්ධනය වුණේ කොහොමද? ඒ ඒකරාශී වීමට පසුබිම් වෙච්ච කරුණු මොනවද කියන එක අපි සාහ බලමු. මම හිතන්නේ ටියුටර් එකත් එක්ක අපි ඉස්සරහට යන්න බලලා කතා කරලා. ඔව් 1818 සටනට තුඩුදුන් හේතු සාධක. ඒතර ඒකේ පළවෙනි එක තමයි නිදහස අහිමි වීම හා රජෙකු නැතිවීමේ පසුතැවිල්ල කියන එක. ඔව් පුතේ. උඩරට මිනිස්සු ගාව තිබ්බ නිදහස, ස්වාධීනත්වය, ස්වෛරීතාවය මේ බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසුවීමත් එක්ක ටික කාලෙකින් තේරෙන්න පටන් ගත්තා. අපි කොච්චර නිදහසක් භුක්ති විඳලා. අපි කොච්චර ස්වාධීන වෙලා හිටියද? නමුත් බ්‍රිතාන්‍යයන්ගේ මේ ග්‍රහණයට හසුවීම තුළ
අපේ නිදහස අපේ ස්වාධීනත්වය අහිමි වීලා ගිහිල්ලා දැනෙන්න පටන් ගන්නවා. මුහුදුබඩ ප්‍රදේශයේ පෘථිවි ලන්දේසින් හිටියට මේ රට මැදේ නැත්නම් විශාල භූගෝලීය ඒකකයක් තුළ ව්‍යාප්ත වෙච්ච උඩරට රාජධානියේ උඩරටියා හරි නිදහසේ කල්ගත කරා. උඩරට මාවේනිකු සමාජ සංස්කෘතික දේශපාලනික පසුබිමක් තුළ ඔවුන් හරි නිදහසේ කල්ගත කරා. නමුත් වසර 3ක් වගේ කාලයක් යද්දි දැනෙන්න පටන් ගත්තා අපි పూర్ව විදපු නිදහස අපි పూర్ව දැනුම් ස්වාධීනත්වය අපෙන් ගිලිහිලා ගියා. අපි තවත් සුදු ජාතිකයෙකුට තවත් විදේශීය ජන කණ්ඩායමකට යටත් වෙලා කියන හැඟීම ඇති වෙන්න පටන් ගත්තා. මෙතෙක් අපි ස්වාධීනයි. නමුත් දැන් අපි තවත් විදේශීය ජාතියකට හිස නමා සිටින අතපය බැඳ තබන දරදඬු වෙච්ච ශරීර බවට පත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිදහස් අහිමිවීම සහ ස්වාධීනත්වයේ අහිමිවීම පුතේ ඔවුන්ට දැනෙන ප්‍රධාන සාධකයක් බවට. ඒකත් එක්කම අපි දකින ප්‍රධානම දේ තමයි පුතේ රජු අහිමිවීම. අපි දැක්කද මේ උඩරට රාජධානිය තුල රජෙකු සිටියා. ඔය ඉන්නේ රජතුමා. රජෙකු සිටියා. මහජනයාට තමාගේ දුක්ඛ දෝමනස්යන් දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න තමා අභිමුඛයේ ඉන්න රජෙකු සිටියා. නමුත් ජනතාවට වැටහෙන්න පටන් ගත්තා අපි විසින්ම අපේ රජු නැති කරගත්තා නේද? ඒ රජු අහිමිවීමේ කනගාටුව, ඒ රජු අහිමිවීමේ චිත්ත විලාපය, ඒ රජු අහිමිවීමේ අසාධාරණත්වය මේ උඩරටියට දැනෙන්න පටන් ගත්තා. එදා දැන් මේ ලස්සන එකක් මම මෙහෙම මට මතක් වෙනවා. එක්තරා භික්ෂුවක් මේ කාල පරිච්ඡේදය තුළ තමාගේ ගම්බීම් බලා යන අවස්ථාවේදී එක කූඹිරැලක් දැකලා උන්වහන්සේ මෙන්න මෙහෙම පදයක් කියනවා සහ කල්පලක් නිර්මාණය කරනවා. අනේ කූඹියනේ තොපිට රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කර්මේ අපේ වන්නේ. රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නම් සාදු නාදෙන් ගිගුම් දෙන්නම් කියලා. අන්න පුතේ උඩරටියාට දැනුණු ඒ චිත්ත විලාපය, උඩරටියාට දැනුණු ඒ වේදී හැඟීම. අනේ කූඹියනේ තොපිට රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කර්මේ අපට වන්නේ. මෙන්න කියලා තියෙනවා රජු අහිමිවීම පිළිබඳව තිබුණු කනගාටුව අපට එදා අපව බැහැ දකින්න අපේ දුක්ඛ දෝෂමක් ඉදිරිපත් කරන රජෙකු හිටියා. හැබැයි අද මේ උඩරටියාට වෙලා තියෙන පුතේ කිසිදා තමුන් නොදකපු ඔහු සුදුද කළුද උසද මහතද කියනවත් නොදකපු රජෙකුට යටත්ව සිටීමයි. මේක අපට හරි නුරුපුරුදුයි. අපි දකිනවා රාජාණ්ඩු පාලනය තුල පුතේ රජු බැහැදකලා රජු කේන්ද්‍රගත වෙච්ච පාලනයක් ලංකාව තුල තිබ්බේ. හැබැයි අද මේ උඩරටියන්ට අත්දින්න වෙලා තියෙනවා මේ සයුරෙන් එහා සිටින කිසිදා නොදකපු රජෙකුට, කිසිදා දැක නැති රජෙකුට අවනතව සිටින්න. මෙන්න මේ සාධකය 1818 නිදහස් අරගලයට පසුබිම නිර්මාණය කරලා තියෙනවා පුතේ. එහෙනම් නිදහස අහිමිවීම හා රජු අහිමිවීමේ කනගාටුව කියන එක උඩරටියන්ට දැනෙන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. right. අපි එක චුට්ටක් ලියාගෙන ඉස්සරහට යමු. ඔකුණෑවේ හාමුදුරුවෝ නිවැරදි. අපි මෙහෙම ලියමු පුතේ. නිදහස අහිමිවීම මහා රජු නැතිවීමේ පසුතැවිල්ල කියන එකට. 1818 නිදහස් අරගලයට පසුබිම් වූ හේතු සාධකයන් පිළිබඳව
අවධානය යොමු කිරීමේදී දැකගත හැකි සුවිශේෂී සාධකයක් ලෙස නිදහස අහිමිවීම හා රජු අහිමිවීමේ පසුතැවිල්ල දැක්විය හැකිය. උඩ රැටියා මුහුදු බඩ ප්‍රදේශයන් විදේශීය ජන කණ්ඩායමකට නතු වූ අවස්ථාවේද ස්වාධීන ජන කණ්ඩායමක් ලෙස සිය නිදහස හා ස්වාධීනත්වය භුක්ති විඳ ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ග්‍රහණයට හසු වී වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ඔවුන් පූර්ව විධි නිදහස අහිමිවීමක් සිදු වී ඇත. රූල් ඉවර නම් පුතේ ඔබ තව කොලයක් ඔකට එන්න ගන්න. ඒක සටහන ලියාගෙන සම්පූර්ණ කරගමු. ඔවුන් අහිමිවීමක් සිදු වී ඇත. මෙම නිදහස අහිමිවීමත් තමාට පෙර සිටි රජු අහිමිවීමත් යන පසුතැවිල්ල උඩරැටියා තුල අරාජික හැඟීමක් ස්මතු වන්නට හේතු විය. කිසිදා නොදකපු
කිසිදා නොදකපු රජෙකුට හිස නැමීමත් උඩරටියා තුල කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. තමාට හුරු පුරුදු රාජාණ්ඩු පාලනයක් තමාට හුරු පුරුදු රාජාණ්ඩු පාලනයක් නැවත ගොඩනැගිය යුතු වෙන ආකල්පය උඩරටියාට දැනෙන්නට විය. මෙම හේතු සාධකයේද මෙම හේතු සාධකයේද 1818 නිදහස් අරගලයට පසුබිම නිර්මාණය කර ඇත. right. එනම් පුතේ අපි කතා කරාවේ දැන් ඔබට හරි විශේෂ අත්දැකීමක් e-papers සලා දෙන්නේ. මොකද දැන් අපේ සටහන ඔබගේ දැස්මානේ අකුරු බවට පරිවර්තනය වෙනවා කියලා. ඒ නිසා ඔබට සටහන් ලියාගෙන යෑමේදී ඒ උදව්ව සහ ඒ මතකය ලබා දෙන්න e-papers හැමදාම විශේෂ වෙලා දෙනවා. අපි කියන්නේ නව්‍යකරණයේ තාක්ෂණික විප්ලවය e-papers. ඉතින් ඔබට ඒ සමීප අත්දැකීම් බොහොමයක් එක්ක තමයි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය එක්ක යන්නේ. ඒත් එක්කම ඔබ හැම දෙයකින්ම සන්නද්ධ දරුවෙක් බවට පරිවර්තනය කිරීම, පත් කිරීම අපේ අරමුණ. නැත්නම් ඔබට හිතන්න පුළුවන් මෙච්චර සටහනක් ලියන්න දුන්නේයි කියලා. ඇයි දුන්නේ පුතේ? ඔබ විභාගයේදී මුණ දීමේදී ඔබට එනවා රචනා ප්‍රශ්න ලියන්න. මම හිතන්නේ ගොඩක් දරුවන්ට අපහසු දේ තමයි ඒක. අනිසල් ලියන්න බෑනේ. ලියන්න තේරෙන්නේ නැහැ අපිට එහෙම දෙයක්. දැන් මෙන්න මේකයි අපි දීලා තියෙන්නේ. ඔබට මෙවැනි සටහනක් දීපුවහම පුතේ ඔබ උත්තරයක් හදාගන්න හැකියාවක් හම්බ වෙනවා. මම හිතන්නේ අපේ ඉදිරියේ පවත්වන පේපර් ක්ලාස් වලදී ඔබට ඒ වැඩ පිළිවෙලක් අපි හදලා තියෙනවා. දෛනිකව ප්‍රශ්න ලියන්න, කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්න. වගේ ගොඩක් ලොකු වැඩ පිළිවෙලක් අපි මේ වෙද්දිත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට අපූර්ව සහ නව්‍ය අත්දැකීම් එක්ක තමයි අපේ අධ්‍යාපනය ගෙනියන්නේ. ඉතින් ඔබට ඒකත් මතක් කරනවා. ඒතර ඔබට කිසියම් e-paper සම්බන්ධව දැනගන්න දෙයක් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකක් තියෙනවා. ඒකට දැනුම් දීමක් කරලා ඔබට අවශ්‍ය සියලුම දේවල් දැනගැනීමේ හැකියාව තියෙනවා. right. එහෙනම් අපි කතා කරපු පළවෙනිම සාධකයේ බවට පත් වුණා නිදහස අහිමිවීම හා රජු අහිමිවීම කියන එක. පළවෙනිම සාධකය තමයි පුතේ නිදහස අහිමිවීම හා රජු අහිමිවීම. එහෙනම් ඒක තමයි අපි සාකච්ඡා කරපු කාරණාව. මම හැරෙනවා අපි චූටි තව එක අභ්‍යාසයකට යන්න. ඔබ කැමති පවර් ටෙස්ට් එකට අපි යන්න සූදානම්. රයිට්. අපි බලමු ගිහිල්ලා මේක. එතකොට මේක අපේ අලුත් දරුවන්ට නැවුම් අත්දැකීමක් වේවි. හැබැයි අපිත් එක්ක සම්බන්ධලා ඉන්න අපේ දුදරුවන්ට මේ අලුත් අත්දැකීමක් නොවේවි. හැබැයි අලුත් දරුවෝ මේක කරන්න ඉගෙන ගන්න මේ විදිහට අපේ ක්ලාස් එක යනවා පොල් ටෙස්ට් කියලා. එතකොට ඔබට ඒක තුළ ඔබගේ මෙතෙක් ගත්ත දැනුම අපි කතා කරපු කාරණාත් එක්ක කොච්චර දුරට ඔබ සමීපේ ඔබගේ දැනුම් ගබඩාව තුළ රඳා පැවතුනවාද කියන එක දැන බැලීමේ හැකියාවක් තියෙනවා.
right මම හිතන්නේ ඔබට ඒ කොටස් ආශ්‍රිතව ප්‍රශ්න කිහිපයක් යොමු කරාවේ පහසු වෙන්නේ නැති. ඔව් අපි බලමු එනම් පුතේ මේ ප්‍රශ්න කිහිපය කොහොමද කියන එක. 1818 නිදහස් සටන ඇති වූ ප්‍රදේශය වන්නේ. ඔව් අනුරාධපුරයේ පොළොන්නරුව උඩරට ප්‍රදේශය දකුණු රටේ. එහෙනම් අපි කියවා ඔව් පුතේ උඩරට භූගෝලීය කලාපයත් එක්ක මේ කේන්ද්‍රීයම භූගෝලීය තමයි ඌව වෙල්ලස්ස කියන භූගෝලීය කලාපය. උඩරට ප්‍රදේශය තුල අපි දකිනවා ඌව වෙල්ලස්ස කියන භූගෝලීය එකකය. එහෙනම් 89ක දරුවන්ගේ ප්‍රතිචාරය බවට පත් වෙනවා පිළිතුර බවට පත් වෙනවා උඩරට ප්‍රදේශය කියන එක නිවැරදි. උඩරට ප්‍රදේශය තුල අපි දකින මේ ඌව වෙල්ලස්සෙන් තමයි ඒ රණකාමී යුද පෙරමුණ ඒ අරගලකාරී ජවාත්මක තරුණ නායකින් සහ මිනිසුන් ඒක රාශි වෙන භූගෝලීය එකකේ බවට පත් වෙන්නේ මේ කියන වෙල්ලස්ස ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන උඩරට ප්‍රදේශය. රයිට් නිවැරදි. ඊපස්සේ තියෙනවා පුතේ ඔබට 1918 නිදහස් සටන පැවති කාල සීමාව පිළිබඳ සත්‍ය ප්‍රකාශය කවරේද? 1918 වර්ෂයේ සිට 1919 දක්වා වර්ෂයේ පමණි අපිට ගන්න බෑ. 1918 වර්ෂයේ සැප්තැම්බර් සිට 1919 ඔක්තෝබර් දක්වා. ඔව් අපිට ඒ ප්‍රකාශය ගන්න බෑ 17 තමයි ආරම්භ වෙන්නේ. 1717 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 1818 ඔක්තෝබර් මෙතන 19 කියන එක පුතේ නිවැරදි වෙන්නේ 18 වෙනි ඔක්තෝබර් දක්වා වර්ෂයක් පමණ කාලයක්. මම හිතන්නේ නිවැරදි පිළිතුර බාරපත් වෙන්නේ තුන්වෙනි පිළිතුර. දරුවන් පොඩි ගැටලුවක් තියෙනදී මේ වර්ෂය කියන එක ඒ වර්ෂය අපි නිවැරදි කරගන්න 1819 නෙවෙයි පුතේ 1818. එහෙනම් 1717 සැප්තැම්බර් මාසයේ සිට 1818 ඔක්තෝබර් මාසය දක්වා තමයි මේ සටන වෙල්ලස්ස සහ මේ උඩරට භූගෝලීය කලාපය තුල අපි හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා 1918 සටන ඇතිවීමට හේතු වූ සාධකයක් නොවන්නේ පහත කවරෙක්ද කියලා. එහෙනම් අපි ඒක තුල පළවෙනිම සාධකය කතා කරා මේ නිදහස අහිමිවීම හා රජු අහිමිවීම කියන එක. එහෙනම් පළවෙනි එක හරි. ආගම හා සංස්කෘතිය ආරක්ෂා කරන ගැටලු මතුවීම. අන්න දෙවෙනි සාධකය අපි ඉදිරියට කතා කරනවා. ආගම හා සංස්කෘතිය ආරක්ෂා කරන්න ගැටලුවක් මතුවුණා මේ කට්ටියට. ප්‍රභූ පන්තියට පහර වැදීම. අන්න ඒකත් බලපෑවා. ඒත් පුතේ බ්‍රිතාන්‍ය රජතුමා නිතර උඩරට පැමිණීමෙන් ජනතාවට පීඩාවට පත් කිරීම. අන්න ඒ ප්‍රකාශය වැරදි. ඒක බලපෑමක් කරන්නේ දැන් මම හිතන්නේ 76ක දරුවන්ගේ ප්‍රතිචාර ඔය බලන්න ළමයි කොහොමද කියලා. තුනම හරි ඔක්කොම හරි කියලා දක්වලා තියෙනවා. ඒක ඉතින් අපි කිව්වේ ඔබ දක්ෂයෙක් අතර අතිදක්ෂයෙක් ගොඩනැගීම තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් මේ දක්ෂයන් අතර අතිදක්ෂයන් ගොඩනැගෙන ඒ විප්ලවය තුළ ඒ එක් අරගලය තුළ මම හිතන්නේ ඔබත් කොටස්කරුවෙක්. right අරගලය සඳහා බලපෑම් කරපු දෙවෙනි සාධකය ආගම හා සංස්කෘතිය අදී උඩරට බෞද්ධ භික්ෂුවට සහ පොදු මහජනයාට දැනෙනවා අපි මෙතෙක් කල රැගෙන අපේ උරුමය අපේ සංස්කෘතිය අපේ ආගමට විශාල තර්ජනයක් මේ බලපෑම. අන්න මොකද පුතේ බෞද්ධ ආගම කියලා කියන්නේ මේ ලාංකීය ජන සමාජය තුළ අපි දකිනවා ප්‍රධාන ආගමික මතවාදයක් බවට පත් වෙන. ඊට අමතරව දේවාගම් අපි දකිනවා. හැබැයි මේ උඩරටියාට දැනෙන දෙයක් තමයි තමාගේ ආගමට වෙන පරිහානිය. තමාගේ සංස්කෘතියට සිදු වෙන පරිහානිය. ඔවුන් දැක්කේදාර ගමත් පන්සලත් එක්ක බැඳිලා තියෙන අපූර්ව ගැමි ග්‍රාමීය සමාජය. හරි අපි කියනවා මේක හරි සංකේතයක් පුතේ අපිට. අපේ සංස්කෘතිය බෞද්ධ භික්ෂුවට ගරු කරවුවා. වැඩිහිටියට ගරු කරවුවා. මිනිස්සු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිබලාත් වෙත්වා. මිනිස්සු හරි සුහදශීලී. මේ වගේ සංස්කෘතික පරිසරයක් තිබ්බ අපිට. මිනිස්සු දැන් අපි දකින උඩරට සමාජය ගත්තාම විවිධ කුල ක්‍රමයන්ට ස්ථානගත වෙලා තිබ්බා. ඒක තුළ මිනිස්සු එකිනෙකාට ගෞරව කරන්න පටන් ගත්තා. සමාජය තුළ අපූර්ව සංස්කෘතික පැතිකඩයක් උඩරට තුළ නියෝජනය වෙලා තිබ්බා. හැබැයි
වසර 3ක් වගේ කාලයක් ඇදී උඩරටියාට සහ අපි බෞද්ධ භික්ෂුවට දැනෙන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය සුදු පාලනය හේතුවෙන් අපේ ආගමක් සංස්කෘතියක් තවදුරටත් ආරක්ෂා වෙන්නේ නැහැ. එහෙනම් අපි දිවි හිමියෙන් රැකී අපේ ආගමක් අපටම ආවේනික සංස්කෘතියක් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒක නිසා අපි ජන කණ්ඩායමක් ලෙස පෙරට පැමිණීමට මේ උඩරැටියා නොබියෝ පුතේ එකතු වෙන්න පටන් ගත්තා. ඔවුන්ට දැනුණා අපේ ආගමක් අපේ සංස්කෘතියක් දැන් විනාශයටපත් වෙලා. විශේෂයෙන්ම දැන් මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අර බයිනෙත්තු අරගෙන උඩරට ප්‍රදේශය තුළ සැරිසරුණා. බෞද්ධ භික්ෂුවක් දැක්කම ගෞරව කරන්නේ නැහැ. මොකද අපි දකිනවා අපේ ලාංකික ජන සමාජයේ බෞද්ධ භික්ෂුව කියලා කියන්නේ පුතේ මහත් වන්දනීය දෙයක්. වන්දනීය පුද්ගල චරිතයක් බෞද්ධ භික්ෂුව. මේ අපි කතා කරන සමාජයේ විදි මිනිස්සු විශාල ගෞරවයක් මේ බුදුදහම සහ බෞද්ධ භික්ෂුවට හිමි වෙලා තිබ්බා. නමුත් අර සොල්දාදුවන් බෞද්ධ භික්ෂුවට නිසි ගෞරවයක් දක්වන්නේ නැහැ. අන්න උඩරටියාට තමාගේ දැස් මානෙම දකින්න හම්බෙනවා අපේ සංස්කෘතියේ තියෙන අරාජිකත්වය. අපේ ආගමට එකතු වෙලා තියෙන අපේ ආගමට ඉදිරියේදී වෙන්න යන අවදානම මේ උඩරටියාට දැනෙන්න පටන් ගත්තා. එහෙනම් ආගම හා සංස්කෘතිය රැකගැනීමේ අරගලයට නුන් ඒක රාශි වෙන්න පටන් ගත්තා. අන දෙවෙනි සාධකයේ පුතේ අපි ඒකත් පොඩ්ඩක් ලියාගෙන යමු. ඔව් අපි ටියුට් එකට ගිහිල්ලා අපි ඒකත් කාරණාවක් සටහන් කරගෙන යමු. ඔව් ආගම හා සංස්කෘතිය පිළිබඳ ආරක්ෂාව නැත්නම් ආරක්ෂාව පිළිබඳව ගැටලුව. රයිට් අපි මෙහෙම ලියාගමු පුතේ. උඩරට ගිවිසුම තුලින් විශේෂයෙන්ම පස්වෙනි වගන්තිය මේක කියනවා. උඩරට ගිවිසුම තුලින් පස්වෙනි වගන්තියෙහි දැක්වෙනුවේ බුදුදහමත් ආරක්ෂා කරන බවට ඉංග්‍රීසින්ද එකඟ වුවත් ඉතා කෙටි කාලයක් තුල තහවුරු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට බුදුදහම තවදුරටත් ආරක්ෂා නොවන බවයි. මෙරට බුදුදහම තවදුරටත් ආරක්ෂා නොවන බවයි. මේකට තමයි මම අර ආපහුවේ පැදිපෙළ මට ආයෙත් මතක් වෙනවා. රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නයි පෙරහැර කරන්නයි සාදු නාදයෙන් ගිගුම් දෙන්නයි. මෙන්න අපේ තිබෙන සංස්කෘතිය. මෙන්න අපේ උඩරටියට දැනුණු ඒ දේ අපිට රජෙක් හිටියනම් මේ ගිගුම් දෙන්න සාදු නාද දෙන්න පෙරහැර පවත්වන මෙන්න අපේ සංස්කෘතියේ තිබ්බ දේවල්. මෙන්න අපේ ආගමික පසුබිම තිබ්බ දේවල්. ඒවා දැන් අපිට කරන්න විදියක් නැහැ. එහෙම වුණොත් එහෙම අපි එදා සතුටින් ප්‍රීතියෙන් කිරිබත් කැවුම් වෙලා කන්න. මෙන්න ඒ පද්‍ය පන්තිය තුල පුතේ පැදි පෙළ තුල ඒ අපූර්ව සංස්කෘතික ආලෝකනයක් මම හිතන්නේ
ආගම හා සංස්කෘතිය තුළ උගරැටියා තුළ අරාජිකත්වය මනාව පැහැදිලි කරලා තියෙනවා. right. තවදුරටත් ආරක්ෂා නොවන බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දහම තවදුරටත් ආරක්ෂා නොවන බවයි. එබැවින් බෞද්ධ භික්ෂුව සටහන් ලියාගෙන යම් පුතේ. එබැවින් බෞද්ධ භික්ෂුව හා පොදු මහජනයා සිය ආගම රැක ගැනීමට පෙරට පැමිණීමක් සිදුව ඇත. බුදුදහමට මෙන්ම චිරාත් කාලයක් ගොඩනැගී තිබූ මෙරට සංස්කෘතික පරිසරයටද ප්‍රබල පහර වැදීමක් යටත් විජිත පාලනයත් සමග සිදු වී ඇත. එම සංස්කෘතික පසුබිම තුළ ආවේනික සිරිත්‍රිත් සම්ප්‍රදායන් හා බැඳුණු සාම්ප්‍රදායික සමාජ ක්‍රමයක් ගොඩනැගී තිබූ අතර බ්‍රිතාන්‍ය පාලනය සමග එම සිරිත්විරිත් සම්ප්‍රදායන් බිඳවැටි සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය හා උඩරට සංස්කෘතිය හා උඩරට සමාජ පසුබිම තුළ අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇත. එය මෙතෙක් පැවති
සංස්කෘතික අංග ලක්ෂණයන් බිඳ වැටීමට හේතු වූ නිසා උඩරටියාගේ ආගමත් සංස්කෘතියත් රැකගැනීමේ අවශ්‍යතාවය තුල පොදු මහජනයා පෙළ ගැසෙන්නට විය. එහෙනම් ඔබට අපි කතා කරපු දෙවන කාරණාව තමයි පුතේ අයිතන සටහන ලියා ගන්න නැති කියලා මම විශ්වාස කරනවා. සහ ඔබට ඉතාමත් සමීප අත්දැකීමක්. ඉතින් මේ ලියන ගමන් ඔබට මග අරුතනක් තියෙනවා. ඔන්න බලාගෙන ලියන්න හැකියාවක් තියෙනවා. ඔබට එකත් මම හිතන්නේ ශිෂ්‍යයන්ගේ ගුණාත්මක අධ්‍යාපනය තුළ තවත් එක දෙයක් බවට පත් කරලා දෙන e-papers. මොකද ඔබට සටහන ලියන ගමන් සහ ගුරුවරයා සටහන කියන අතරතුර එය වචන බවට ඔබගේ තිරේ ඉදිරිපිට දැක් ගැනීමේ හැකියාවක් හම්බ වෙන එක තමයි e-papers කියලා කියන්නේ. නව්‍යකරණය, නව්‍ය තක්ෂලාව කියන එක. රයිට්. එහෙනම් අපි දෙවන සාධකයේ පිළිබඳව කතා කරවුවා. ආගම හා සංස්කෘති ආරක්ෂාව පිළිබඳව තිබුණු ගැටලුව මොකක්ද කියන එක. එතකොට මේ ගැටලුව තුළ පොදු මහජනයා මේ ඒකරාශී වීමක් අපි කියවා මේ දීර්ඝ කාලයක් চিරාත් කාලයක් පැවති ආගම හා සංස්කෘතිය රැකගන්න නැවත වරක් උඩරටියා තුළ දෙපා ශක්තිමත් වීමක් මේ හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ආගම හා සංස්කෘතිය රැක ගැනීම කියන එකට අපි තවත් එක් සාධකයක් විදිහට සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තව අපි බලමු ටියුටර් එකත් එක්ක ගිහලා මොකද්ද අපිට ඊළඟට කතා කරන්න තියෙන සාධකය කියලා. මොකද්ද පුතේ මේකට පසුබිම් වූ තවත් එක් සාධකයක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රභූ සමාජයට පහර වැදීම කියන එක. ප්‍රභූ සමාජයට පහර වැදීම කියන එක මම හිතන්නේ ඔබට අපේ නිබන්ධනයත් එක්කම සාකච්ඡා කරගෙන යද්දී හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රභූ සමාජයට පහර වැදීම මෙන්න අපි ඒකත් පොඩක් දක්වමු. මොකද මේ වෙලාස තුලින් උඩරටියා තුල අරගලයක් නිර්මාණය වෙන්න යටත්විවාදින් රෙහිව නැගී සිටින්න මේ 1718 ප්‍රධානම ලක්ෂණය තමයි පුතේ ප්‍රභූ සමාජය තමයි ඉස්සරහට එන්නේ. ඒක ප්‍රධාන සාධකයක්. මොකද අපි දකිනවා සාම්ප්‍රදායික රාජානුපාලන ක්‍රමය තුල උඩරට ප්‍රභූ සමාජයට විශාල ගරුත්වයක්, විශාල වරප්‍රසාද ප්‍රමාණයක්, විශාල බලතල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. එතකොට මේ සාම්ප්‍රදායික රාජානුපාලනය තුල වඩාත් වැඩි වරප්‍රසාද භුක්ති විඳි සමාජයේ ඉහළින් වැඳෙමුණු ප්‍රභූ අන්න ඊළඟ සාධකය ප්‍රභූ පන්තියට නැත්නම් මේ කියන උසස් ප්‍රභූ පාන්තිකයන්ට විශාල පහරක් වැදෙන්න පටන් ගන්නවා. පහරක් වැදිනවා කියන්නේ මේ කායික පහරක් නෙවෙයි මොකද්ද? ඔවුන්ගේ සින සියලු බලතල සහ ඔවුන්ට ඇති වෙන සමාජ පීඩනය කියන එක. එනම් පුතේ මෙන්න එංගන සාම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ ප්‍රභූන්ට සමාජයේ උසස් පිළිගැනීමක්, උසස් වරප්‍රදාස, ඔවුන් ආර්ථිකමය හැකියාව හැම එකක්ම ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ කට්ටිය ප්‍රභූපාන්තිකයෝ කියලා. ප්‍රභූපාන්තිකයෝ. හැබැයි බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කර ගැනීමෙන් අනතුරුව ගිවිසගත්ත ගිවිසුමෙත් ඒ කට්ටිය එකඟ වෙනවා
මේ උඩරට ඉන්න ප්‍රභූ සමාජිකයන්ට තිබුණු වරප්‍රසාද අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට. හැබැයි ඒක ලියවිල්ලක් සහ ඒක කොන්දේසියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මොකද පුතේ? පස්සේ බ්‍රිතාන්‍යයන් මේ උඩරට යටත් කර ගැනීමෙන් අනතුරුව අර කෙටි කාලයක් යද්දී අර ඉහළ ප්‍රභූ සමාජයේ තිබු පාන්තිකයන් තිබු වරප්‍රසාද එකිනෙක ලිහිල් කිරීමක් එකිනෙක දුරස්ත කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් ඔවුන්ට කඩවත් වලින් බදු අය කරගන්න කඩවතක් වලින් කියලා කියන පුතේ මේ එක් එක් ප්‍රවේශයන් තුලින් බදු අය කරගන්න තිබ්බ අයිතිය. ඒක නෑ එහෙනම් ආර්ථිකයට පහර වැදීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම මේ උඩරට සමාජයේ තිබෙන ලක්ෂණයක් තමයි හැම වෙලාවෙම ගෞරවය නම්බුව කියන එක බලාපොරොත්තු වෙනවා. ඒකට චූටි කතාවක් මම කියන්නම්. දැන් අපේ විශ්වවිද්‍යාල ජීවිතයේදී සාමාන්‍ය අපේ විශ්වවිද්‍යාල තුල නෝරාවට බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ඒකෙදී ගොඩක් වෙලාවට උඩරට නැත්නම් මේ නෝරාශ්‍රිත වෙන්න ගෑල් ළමයි සමග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රේම සම්බන්ධතා නිර්මාණය කරන පොඩි මේකක් තියෙනවා. අයියේ. උඩරට මිනිස්සු හරි සාම්ප්‍රදායිකයි. හැම වෙලාවෙම නම්බුව ගෞරවය කියන එක අපේක්ෂා කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රභූ පාන්තිකයන්ට අර පෙර තිබූ ගෞරවය හෝ නම්බුව හෝ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් ඉස්සලා කියනවා දැන් සාමාන්‍ය ප්‍රභූ පාන්තිකෙක් ඇති සාමාන්‍ය මිනිහෙක් පාරෙන් අයින් වෙලා යනවා. අර සුම්බරේ ගලවන්න සිද්ධ වෙනවා. ඒ තරම් ගෞරවයක් දක්වලා තියෙනවා. හැබැයි පස්සේ කාලේ මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පවා ඔවුන්ට නිසි ගෞරවයක් දක්වලා නැහැ. ජෝන් ඩර්විලි කියන නියෝජිතයාට ප්‍රභූ පාන්තික වරින් වර ගිහිලා පැමිණිලා තියෙනවා. ඔබගේ සොල්දාදුවෝ ඔබගේ නිලධාරී අපට කිසි ගෞරවයක් දක්වන්නේ නැහැ. එහෙම වෙච්චම අපිට පෙර තිබූ සමාජ තත්ත්වය මිනිස්සු අපිව ගණන් ගන්න නැහැ දැන්. මෙන්න පුතේ ප්‍රභූ සමාජයට පහර වැදීම කියන එක. එහෙනම් 1818 නිදහස් අරගලය සඳහා බලපෑම් කළ සාධකයක් අතර අපි දකිනවා මේ ප්‍රභූ පාන්තික සමාජයට වදින පහර වැදීම නැත්නම් ඒ සමාජයට ලැබෙන පීඩනය නිසා මේ ප්‍රභූ පාන්තික සමාජයේ හිටපු නායකයෝ ඒකරාශී වෙන්න පටන් ගත්තා. මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි පුතේ උඩරට ප්‍රභූ සමාජිකයෝ තමයි මේ අරගලය සඳහා පෙරට පැමිණෙන පිරිසක් බවට පත් වෙන්නේ. ඒ හේතුව තමයි ඔවුන්ට පහර වැදීම. එහෙනම් මෙන්න මේ 1918 අරගලය සඳහා පසුබිම් වෙච්චි ආසන්නතම සිදුවීම තමයි අපි දකින්නේ පුතේ මේ උඩරට තියෙන මඩිගේ මුහන්දිරම් කියලා තනතුරක්. මඩිගේ මුහන්දිරම් කියන්නේ මොකක්ද ළමයි? මොකද්ද ළමයි මඩිගේ මුහන්දිරම් කියලා කියන්නේ? මඩිගේ මුහන්දිරම් මම කැමති අපේ දරුවෙක්ගෙන් අහන්න. මඩිගේ මුහන්දිරම්. ඔව් ප්‍රවාහන කටයුතු සම්බන්ධව හිටපු නිලධාරියා තමයි පුතේ මඩිගේ මුහන්දිරම්. හැබැයි මෙතෙක් කල මේ උඩරට එවැනි නිලතරතුරු ප්‍රධානය කරේ සිංහල ජන ප්‍රධානීන්ට. නැත්නම් සිංහල රදල ප්‍රධානීන් තමයි මේ වගේ උසස් නිලතරතුරු හැබීමේ හැකියාවක් තිබ්බේ. හැබැයි ඒක පිළිබඳව අවබෝධයක් නොතිබුණු සහ රදල සමාජයට පහරක් ගහන්න පුළුවන් හොඳම අවස්ථාව බලපු බ්‍රිතාන්‍යයන් මොකද කරවුවේ? හජ්ජි මරික්කාල් හජ්ජි මරික්කාල් කියලා මුස්ලිම් ජාතිකයාට මේ මඩිගේ මුහන්දිරම් තනතුර ප්‍රධානය කරනවා. එහෙනම් මෙන්න එකිනෙක පෙරගැස්සෙච්චි සාධකයන් මත පුපුරා යන සිදුවීම බවට පත් වෙනවා පුතේ. මෙන්න මේ හජ්ජි මරික්කාල්ට මඩිගේ මුහන්දිරම් තනතුර ප්‍රධානය කිරීම. දැන් අරගලයක් කියලා කියන පුතේ සාධක ගණනාවක් පෙරගැස්සිලා එක අවස්ථාවක පුපුරා යන සිදුවීමක් වෙනවා. අන්නේ පුපුරා යන සිදුවීම බවට පත් වෙනා නම් මෙතෙක් සිංහල ජන ප්‍රධානීන්ට ලබා දුන්න මඩිගේ මුහන්දිරම් කියන තනතුර හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් ජාතිකයෙකුට ලබා දීමක් කරලා තියෙනවා. ඒක නිසා තවදුරටත් පහර වදින රදල සමාජයට මෙය ඉතාමත් ප්‍රබල පහරක්. ඔවුන් දැන් මේ සමාජයේ පැත්තකට අයින් කරලා ඔවුන්ට කිසි හවුහරණක් නැහැ. මෙතෙක් දීර්ඝ කාලයක් සමාජයේ හිණිපෙත්තෙහි වැජඹුණු රදලයන්ට අද විශාල ඛේදනීය තත්ත්වයක් ඉරණමක් අත් වෙලා තියෙනවා. එහෙනම් 1818 අරගලය සඳහා බලපෑම් කරපු ආසන්නතම සිදුවීම් බවට පත් වන මේ මඩිගේ මුහන්දිරම් තනතුර හජ්ජි මරික්කාල් කියන පුද්ගලයාට ලබා දීම කියන එක. right.
ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ටියුට් එකේ ඊළඟ කොටස බවට පත් වෙනවා. අපි යම් ටියුට් එකත් එක්ක මේ සටනට පැතිරී ගිය ප්‍රදේශ මම හිතන්නේ අපිට කතා කරන්න තියෙනවා. ඔව්. සටන පැතිරී ගිය ප්‍රදේශ මොනවද කියන එක. එහෙනම් පුතේ සටන පැතිරී ගිය ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේ අපි දකිනවා. ඌව වෙල්ලස්ස කියන භූගෝලීය ඒකකය ඌව වෙල්ලස්ස මෙන්න මේ කොටස දැන් උගල මම තා චූටි කතාවකුත් එක්ක අපි ඉස්සරහට යන්න. ඔබ අහලා තියෙනවද ගීතයක්? බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු සරණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් කුවමින් කම්බිවට කලේ මනරම් මාලිගාවකෝ මාලිගාවකෝ. ඒතර ගීතේ කියන්නේ එක පසුකාලීන රචනා ගීතයක්. මම හිතන්නේ අපේ නිර්මාණකරණය තුළ අද්විතීය නිර්මාණකරුවෙක් වන සාහිත්‍යදරයෙක් වන රත්නශ්‍රී විජේසිංහයන් විසින් ගායනා කරන ලද රචනා කරන ලද අපේ සුවිශේෂී හඬ පෞරුෂයක් වන ගුණදාස කපුගේ ශූරින් විසින් ගායනා කරන ලද ගීතයක් ඔබ අහලා ඇති. මේකෙත් කියන්නේ පුතේ මේ වෙල්ලස්සේ මිනිස්සු පස්සේ කාලක රත්නශ්‍රී මහත්තයා වැඩ කරනවා මොණරාගල ප්‍රදේශයේ පාසලක. ඒ අතරතුර මිනිස්සු බෝඩ් කැලටියක් එල්ලගෙන කෑ ගහනවා. ඒතර මේ ඒක ඒ සිදුවීම ඇත්තටම ගත්තාම පස්සේ කාලේ ඒක බහුජාතික සමාවක් විසින් මෙන්න මේ වෙල්ලස්ස ප්‍රදේශයේ තියෙන ඉඩම් දෝසර් කරලා වෙන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මේ මිනිස්සු කෑ ගහන්නේ මොකක්ද? අපේ උරුමය අපේ මුතුන් මිත්තන්ගේ සිරුර තැන්පත් කරපු දේහයන් තැන්පත් කරපු මේ මහ පොළව පුරා දාන්න එපා. ඒක තමයි කියන දේ. අන්න ඒක නිර්මාණකරුවෙක් විදියට රත්නශ්‍රී විජේසිංහ මහත්මයා අපූර්ව නිර්මාණයක් අපූර්ව පැදිපලක් විදියට ওই ගීතය ගෙනත් තියෙනවා. මම හිතන්නේ ඔබ වැඩි වශයෙන් සාහිත්‍යයක් රස විඳින එක නම් මම පුතේ ඔබ දකින දේ තමයි ඔබගේ පරිකල්පනය ඔබගේ රසාස්වාදය තමයි ඔබ හොඳ විනියක් නිර්මාණය කරන්න හේතුව. ඒක නිසා ගීත පිළිබඳව සහ වෙනත් රසවින්දනයන් පිළිබඳව ඔබගේ අවධානය යොමු වෙන එක තමයි අපි දකින අර නිර්මාණශීලී දරුවා සහ පරිපූර්ණ දරුවා අතර ගොඩනංවන එක සාධකයක් තමයි ඔබ ජීවිතේ ඔබ කිසියම් අවස්ථාවක දුක වේදනාව විරහව ප්‍රේමය මේ හැම දෙයක්ම විඳදරා ගන්න සිද්ධ වෙනවා. ඒ විඳදරා ගැනීම තුළ සාහිත්‍ය කියලා කියන්නේ තවත් එක ඖෂධයක් වඩපත් වෙනවා. ඒ නිසා හැමෝම සාහිත්‍ය රසවින්දනේ මේ හැම එකටම එකතු වෙන්න. රයිට්. ප්‍රභූපාද සමාර වැදීම කියන එක අපි දැන් කතා කරවුවා. ඒතර ඒකට පොඩි සටහනක් ලියාගෙන මම හිතන්නේ ටියුට් එකේ ඒක ඉඩකඩක් මම හිතන්නේ අපේ දැන් මේ ඔන්ලයින් ක්ලාස් එක අද ෆ්‍රී ක්ලාස් එකක් නිසා පුතේ අපි මේ කොටස ඊළඟ අපි කොහොමද අපි රයිට් ඔක ලියාගෙන මම හොම්ම ටියුට් එක ඇවිල්ලා තියෙනවා. ඔය දෙකත් ලියාගෙන යන්නකෝ. ඒතර හොඳයි. දැන් මෙහෙම ලියා ගන්න. උඩරට ප්‍රභූ සමාජයට පහර වැදීම කියන එක යටතේ 1818 නිදහස් අරගලය සඳහා පසුබිම් වූ හේතු සාධකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී බලපෑ තවත් එක් සාධකයක් ලෙස
ප්‍රභූ සමාජයට පහර වැදීම දැක්විය හැකිය. රාජාණ්ඩු පාලන ක්‍රමවේදය තුල රාජාණ්ඩු පාලන ක්‍රමවේදය තුල උඩරට ප්‍රභූපාන්තික සමාජයට විශාල වරප්‍රසාද හා සමාජ පිළිගැනීමක් ගොඩනැගී තිබුණද 1815 උඩරට ගිවිසුම තුලනුත් රදලයින්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට ඉංග්‍රීසියෙන් පොරොන්දු වුවද එය සිදු නොවීම රදල සමාජයට ප්‍රබල ගැටලුවක් විය. කඩවත් බදු වැනි බදු අයකර ගැනීමට තිබූ අයිතියද අහෝසි කළ නිසා ආර්ථිකමය වශයෙන්ුත් රදල සමාජයට ප්‍රබල බලපෑමක් සිදු කර ඇත. ඉංග්‍රීසි සොල්දාදුවන් මෙන්ම නිලධාරීන්ගේද නිසි ගෞරව දැක්වීමක්
සිදු නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනයාද රදල සමාජය වෙනුවෙන් තිබූ ගෞරවය හීන වී ගොස් ඇත මෙම සෑම සාධකයක් මත පදනම්ව රදල සමාජයට ප්‍රබල පහරක් වැදීම හේතුවෙන් රදල සමාජයට ප්‍රබල පහරක් වැදීම හේතුවෙන් 1818 අරගලය සඳහා උඩරට ප්‍රභූපාන්තික සමාජය නැත්නම් රදලය පුතේ රජු සමීපේ වාසය කරන්නා රදල උඩරට ප්‍රභූපාන්තික සමාජය පෙරට පැමිණීමක් සිදු ඇත. right එහෙනම් අපි කතා කරේ මේ ප්‍රභූ සමාජයට පහර වැදීම කියන එකත් එක්ක අපි මේකේ ආසන්නත සිදුවීම් පොඩි කොටස් ටිකක් තියෙනවා. අපි ආපහු යන්න පුළුවන් අපේ ටෙස්ට් එකකට. ඒකද අපි මේ ආසන්නතම සිදුවීම කියන එකත් චුට්ටක් ලියාගමු. මොකද්ද අපි කතා කරා ආසන්නතම සිදුවීම තමයි හජ්ජි මරික්කාල් කියන පුද්ගලයාට මඩිගේ මුහන්දිරම් තනතුරක් ප්‍රදානය කිරීමත් එක්ක ඇති වූ తত্ত্বය. ආසන්නතම සිදුවීමත් අපි ලියාගෙන යම් පුතේ. අපි කිව්ව අරගලයක් තුල ගත්තාම එකිනෙක සාධක පෙළ ගැස්සිලා එක අවස්ථාවක පුපුරා යන සිදුවීමක් වෙනවා. එහෙනම් මේ 818 අරගලයක් එක තැනකින් පුපුරා යන ගිනි ඇවිලෙන තැනක් බවට පත් වෙනවා මේ හජ්ජි මරික්කාල් නැමැති පුද්ගලයාට මඩිගේ මුහන්දිරම් තනතුර ප්‍රදානය කිරීම. right 1818 ලියා ගන්න 1818 දහස් අරගලය සඳහා බලපෑම් කළ ආසන්නතම සිදුවීමක් ලෙස මෙතෙක් සිංහල රදල ප්‍රධානීන් හට පමණක් හිමිව තිබූ මඩිගේ මුහන්දිරම් ප්‍රවාහනය සම්බන්ධ වෙන ප්‍රධාන නිලධාරියා මඩිගේ මුහන්දිරම් ප්‍රවාහනය සම්බන්ධව මඩිගේ මුහන්දිරම් නම් තනතුර හජ්ජි මරික්කාල් නැමැති මුස්ලිම් ජාතිකයෙකුට පිරි
පිරිනැමීම රදලීන් නොසන්සුන්තාවයකට පත් කළ රදලීන් නොසන්සුන්තාවයකට පත් කළ සිදුවීමක් විය ඔන්න ළමයි අපහු අපේ සූම් පේපර් එකක් සෝරි පොල් ටෙස්ට් එකක් තියෙනවා කරලා බලමු අපි මේ එකත් එක්ක හැම දරුවෙක්ම කරන්න කොටයක් ගන්න මම හිතන අලුත් දරුවන්ට ඒ අලුත් අත්දැකීමක් වේවි. එතකොට ඒක ප්‍රශ්නාංකය යොදලා කරලා ඒකට අදාළව තියෙන ප්‍රකාශය හරි හෝ වැරදි කියන එක ලකුණු කරගන්න ඒ කොළ එක. ඔව් ගොඩක් දරුවෝ ඉවරයි කියලා තියෙනවා. අපි තව චූටි කාලයක් ඔබ වෙනුවෙන් දෙනවා. කොහොමද ළමයි ලේසිද අමාරුද? ලේසි. ඔව් ලේසි කියලා තියෙනවා. ගොඩක් ලේසි කියලා තියෙනවා. ඔව් කජු කනවා වගේ සර් කියලා මම කළා දෙනවා. තවත් දරුවෝ කරන්න කාලය අවශ්‍ය නම් රයිට් අපි නම් කතා කරමු ඔබ ලබා දුන්න පිළිතුරු මොනවා සහ ඔබ ඒක තුල දකුණු කරපු හරි වැරදි මොනවාද කියන එක රයිට් අපි බලමු පළවෙනිම ප්‍රශ්නය 1817 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 1818 ඔක්තෝබර් මාසය දක්වා උඩරට ප්‍රදේශවල පැවති ඉංග්‍රීසි ආණ්ඩු විරෝධී ආයුධ සන්නද්ධ නැගී සිටීම 1818 නිදහස් සටන ලෙස හැඳින්විය හැකිය. මොකද කියන්න තියෙන ළමයි? ඔව් හරි නිවැරදි. ඒ ප්‍රකාශය නිවැරදි පුතේ. උඩරටියන් නිදහස අයවීම හා රජු නැතිවීම ගැන ඇති වූ පසුතැවිල්ල මෙම 1818 නිදහස් සටන හේතු විය. මොකද කියන්න තියෙන්නේ? ඔව් ඒකත් හරි පුතේ. මේ රජු අහිමිවීම හා නිදහස අහිමිවීම කියන එක බලපෑම් කරලා තියෙනවා. රාජධානිය යටත් වීමෙන් පසු බ්‍රිතාන්‍ය රජු උඩරට රජු ලෙස ප්‍රකාශපත් වූ අතර ඒ ගැන උඩරටියා මහත් සතුටටපත් විය. එහෙම වුණාද? නෑ එහෙම උනේ නෑ. එහෙම සතුටකටපත් වීමක් සිදු නෑ. උන් පිළිබඳව විශාල කනගාටුවක් තිබ්බා. මොකද අපෙන් කිසිදා නොදකපු රජෙකුට හිස නැමීමට සිදුවීම පිළිබඳව උඩරටියන් සතුටටපත් වූයේ සතපුම් දහස් ගාණක් ඈත රටක සිටින කිසිදා දැක නැති රජෙක් තමාගේ රජවීම ගැනය. සතුටටපත් උනේ නැත වැරදි. ඊළඟ ප්‍රශ්නය පුතේ පස්වෙනි එක අනේ කුඹියනේ තොපිට රජෙක් ඉන්නේ මෙම කවි පෙළෙන් කියවෙන්නේ
රජෙක් නොමැති වීම ගැන උඩරැටියන් තුල කනස්සල්ලයයි. මම හිතන්නේ නිවැරදි. මෙම සතර භික්ෂුන් වහන්සේලාගේ සහාය උඩරැටියන්ට නොලැබිනි. මොකද කියන ළමයි එකගදයිද? එකග වීමේ හැකියාවක් නැහැ. වැරදි. මොකද මේ බෞද්ධ ආගම ආරක්ෂා කරගන්න, සුරක්ෂිත කරගන්න බෞද්ධ භික්ෂුවගේ මඟ පෙන්වීම, මැදිහත් වීම සහ ඒකට නායකත්වයේ ගැනීම අපි හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. බුදුදහම ආරක්ෂාවට කැපවන ඉංග්‍රීසින් රජු ප්‍රතිඥා දී තිබුණා. උඩරටයනේ විශ්වාස නොකළහ. බුද්ධාමයේ ආරක්ෂාවට කැපවන බව ඉංග්‍රීසින් ඔව්. ඒකේ විශ්වාසයේ පළුදු සිද්ධ වෙලා තියෙනවා. මොකද උන්ට දැනෙනවා වසර 3ක් වගේ යද්දී මේක සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව. අවසාන ප්‍රශ්නය උඩරට ප්‍රභු පන්දිර පහර වැදීම 1418 සටනට හේතු වූ සාධකයක් විය. ඔව් නිවැරදි. අපි කිව්ව අවසාන කතා කරේ මේ ප්‍රභු සමාජයට පහර වැදීම කියන එක උතේ බලපෑම් කළ ප්‍රබලතම සාධකයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් කීයක් හරිද කොහොමද ළමයි? ඔක්කොම හරි සර් කියලා දක්වලා තියෙනවා. ඔක්කොම හරි 8න් 8ම හරි ඔක්කොම හරි. ඔව්. අපිත් එයයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ දක්ෂයෙකු අතර අති දක්ෂයෙකු වීමක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔක්කොම හරි කියන එක දැන් මට පෙනී යන දර්ශනේ. ඔව්. ඔක්කොම හරි සර්. 8න් 8ම හරි. නිවැරදි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. ඔබගේ අධ්‍යාපන ඉලක්කයන් සහ ඔබ අධ්‍යාපන වශයෙන් යන ඉදිරි ගමන ශක්තිමත් කිරීම තමයි අපේ වගකීම සහ අපේ අරමුණ බවට පත් වෙන්නේ. හරි. මම හිතන්නේ අපි කතා කරවුවේ 1818 අරගලය සඳහා පසුබිම් වෙච්චි ඒකට අවශ්‍ය කරන සාධකයන් මොනවද? ඒ අරගලය නිර්මාණය බලපෑම් කරන සාධකයන් මොනවද කියන එක. ඒකට අපි කතා කරා නිදහස අහිමිවීම හා රජු අහිමිවීම කියන එක, ආගම හා සංස්කෘතිය රැක ගැනීම කියන එක සහ ප්‍රභු සමාජයට පහර වැදීම කියන සාධකය අපි කතා කරවුවා. ඉන් පස්සේ මේකට බලපෑම් කරපු ආසන්නතම සිදුවීම කියන එක කතා කරවුවා. ඊට පස්සේ අපි යනවා මේ සටන පැතිරී ගිය ප්‍රදේශ මොනවද කියන එක. එතකොට නේ අර මං කිව්වේ බිම්බරක්ෂණක ගැවසුණු ගීතය කියන එකත් නේ. එහෙනම් 1818 කැරල්ල කේන්ද්‍රගත වෙන භූගෝලීය ඒකකයේ පුතේ මෙන්න මේ කියන වෙල්ලස්ස ඒත් එක්කම උඩරට ප්‍රදේශයන් දක්වාම ව්‍යාප්ත වෙනවා. ඒතර මහනුවර අයිති උඩරට භූගෝලීය කලාපය තුල මේ අරගලය කේන්ද්‍රගත වෙනවා. එතකොට අපි දකිනවා මාතලය 1748 කැරල්ලේදී මාතලේ තමයි කේන්ද්‍රීය භූගෝලීය කලාපය ඉන්නේ. හැබැයි 1818 අරගලේ කේන්ද්‍රීය භූගෝලීය කලාපය වෙන පුතේ මෙන්න මේ කියන වෙල්ලස්සය. වෙල්ලස්සේ රණකාමී ජනයා තමයි මේ බ්‍රිතාන්‍ය යටත්හිතවාදීන්ට එරෙහිව ප්‍රථම නැගී සිටීම ප්‍රථම අරගලේ පුරෝගාමීව බවට පත් වෙන්නේ. අපි දකිනවා ප්‍රධානම දේ තමයි මේ අරගලය තුල විර කැප්පෙටිපොළ, මඩුගල්ලේ, බුට්ටාවේ රටේරාල, හිටිහාමි, කුඹුරේ ගෙදර රාල මේ වගේ ගත්තොත් එහෙම විශාල ජනනායකව පිරිසක් මේ අරගලයේ සඳහා නායකත්වයේ සපයන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ අරගලය ශක්තිමත් කරන ප්‍රතාපවත් නායකයෙක් ලෙස අපි දකිනවා කැප්පෙටිපොළ මහනිලමේ. ඔහු ඌව වෙල්ලස්ස ප්‍රදේශයට යන්නේ බ්‍රිතාන්‍ය සේනාවකුත් රැගෙන. මොකද මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය තුල පුතේ නොසන්සුන්තාවයක් ඇති වෙනවා කියන දැනගත්ත ඩග්ලස් විල්සන් කියන එජාන්තවරයා ඉස්සරෝම යවනවා හජ්ජි මරික්කාල් සතුරන් අතරේ මරණයටපත් වෙනවා. ඉන්පස්සේ ඩග්ලස් විල්සන් කියන පුද්ගලයා යනවා බදුල්ලේ එජාන්තවරයා. ඔහුත් සටන්කරුවන් අතින් මරණයටපත් වෙනවා. අන්න දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වන බව දුටු බ්‍රිතාන්‍යයන් ඌව දිසාවේ බාරවුටි දිසාවේ වරයා වූ කැප්පෙටිපොළ මහ නිලමේ යවනවා මේ ප්‍රදේශයේ තියෙන නොසන්සුන්තාවය මොකක්ද ඒක බලලා සමනය කරන්න කියන කාරණා. එතකොට ඔබට මේ දකින්න හම්බෙන්නේ මොන්රොවිල කැප්පෙටිපොළ මහ නිලමේ. එතකොට ඔහුගේ හිස් කබල මොකද ඔහු දැන් මේ කතාවක් තියෙනවා අර කැප්පෙටිපොළ මහනුවර හිස ගසා දැමීමට තීරණය කරනවා. ඒ අවස්ථාවේදී වදකයා පළවෙනි කඩුපහර මොකද එච්චර
ප්‍රතාපවත් පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයෙක්. එතකොට මේ පළවෙනි කඩු පහරෙන් ඔහුගේ හිස වෙන වෙන්නේ නැහැ. ඊට නැවතත් නැගිටලා හරියට ගෙල සිඳන්නේ කියනවා කියලා කියනවා. එතකොට ප්‍රධානම දේ තමයි ඒ හිස කඳින් වෙන් වූ ශරීරය නැවතත් දෙපයින් සිටගත්තා කියන මේක හරිය විශ්වජනක දෙයක්. ඒක නිසා බ්‍රිතාන්‍යයන් විසින් මේ කැපිටිපොල මහනිලමගේ හිස් කබල බ්‍රිතාන්‍යය රැගෙන ගිහලා පරීක්ෂණයන් පවසනවා. ඇයි මේ මොකක්ද මේක හේතුව කියන්නේ? එතකොට ඔහු පුතේ වඩාත් සුවිශේෂී. ඔහුගේ තිබුණු රණකාමීත්වය, ඔහුගේ තිබුණු ඥානමය ලක්ෂණත් එක්ක බලද්දී මොහු වඩාත් සුවිශේෂී පුද්ගලෙක් බවට පත් වෙලා තිබ්බා. ඒක තමයි ඒ පෞරුෂත්වය. ඒක තමයි ඒ ප්‍රතාපවත් භාවය. ඉතින් මම හිතන්නේ කැපිටිපොල නිලමේ වැනි, බුටාවේ රටේ රාළ වැනි, හිටිහාමි වැනි මේ නායකයින් ග්‍රාමීය සමාජයෙන් ඉස්මතු වෙලා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දැඩි අරගලයක් මේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා ගන්න ප්‍රබල අරගලයක් දියත් කරන පුද්ගල පෞරුෂත්වයන් බවට පත් වෙලා තියෙනවා. ඔව් කොහොකුඹුරේ රටේ රාළ අපි දකින ප්‍රධාන දේ තමයි මේ කියන අරගලය පසුබිම් වෙද්දී ඒ අරගලේ කේන්ද්‍රය බවට පත් උනේ ඌව වෙල්ලස්ස. ඒ ඌව වෙල්ලස්සින් ආරම්භ අරගලය උඩරට ප්‍රදේශයන් දක්වාම ව්‍යාප්ත වීමක් අපට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයසේ අපිට මේ කතාව තව ඉස්සරහට යවිදී අරගලයේ අසාර්ථක වීම පිළිබඳව අපට කතා කරන්න තියෙනවා. කොහොමද බ්‍රිතාන්‍යයන් මේ අරගලය අසාර්ථක කරවුවේ? කොහොමද මේ අරගලය මර්ධනය කරවුවේ කියන එක. ඒ කතාවත් එක්ක සටනේ අසාර්ථක වීම, සටනේ ප්‍රතිඵලයන් පිළිබඳව අපි සාකච්ඡා කර යුතු වෙනවා. දැන් අපි දැක්කා මේ ප්‍රධානම දේ තමයි පුතේ. මේ නායකයන්ගෙන් සදුම්ලත් අරගලය අවසානයේදී දැඩි මර්ධනයක් තුල දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බ්‍රිතාන්‍යයන් මේ අරගලයේ දියාරු කරන්න මේ දේශීය සමාජයේ නැගුණු හඬ නිහඬ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිහඬ කරන ප්‍රතිපත්තිය තුල අපි දැක්ක දේ තමයි පුතේ බිම්පාලු ප්‍රතිපත්තිය කියන එක. මේ බිම්පාලු ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඌව වෙල්ලස්ස ගිරිවත් කරමින් දැඩි මර්ධනයක් ගෙන ගිය ප්‍රතිපත්තිය. ඌව වෙල්ලස්ස ජනයා ඌව වෙල්ලස්ස කියන හේතුව පුතේ වෙල් දහස් ගාණක් තියෙන. අදත් ඔබ ওই ප්‍රදේශයන් ගියොත් හරි මනස්කාන්ත දර්ශනයක්. මොකද කෙත්තතුවකින් සැදුම් ලද්ද, නිල් ගොයකින් සැදුම් ලද්ද ශාස්ත්‍රීය භූගෝලීය කලාපයක් ඌව වෙල්ලස්ස. ඒ වගේම රණකාමී ජනයාගේ ලේන් තෙත්තු ඒ රුධිරෙන් පොළව සිපගත් භූමියක් තමයි ඌව වෙල්ලස්ස කියලා කියන්නේ. එතකොට මේ භූමිය තුල බ්‍රිතාන්‍යයන් කළ දැඩි මර්ධනය අපි කියනවා බිම්පාලු ප්‍රතිපත්තිය කියලා. බිම්පාලු ප්‍රතිපත්තිය. ඔව් මාෂල් ලෝ කියන පුතේ ඕනම වෙලාවක අත්අඩංගුවට ගැනීම හැකියාව යුද නීතියක්. යුද නීතිය පනවලා බිම්පාලු ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේ ප්‍රදේශයේ තිබ්බ කුඹුරු අටකොටු සියල්ලක්ම ගිනිබත් කරනවා. තමාට තිබූ හරක බාන ගෙදර තිබ්බ තම ආහාර සපයාගත් සියල්ලක්ම ගිනිබත් කරන්න පටන් ගන්නවා. වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනාම පිරිමින් ඝාතනය කරන්න පටන් ගන්නවා. වෙල්ලස් එකම මර ලතෝනියක් දෙන්න පටන් ගන්නවා. මොකද මේ බ්‍රිතාන්‍යයන්ගේ දැඩි මර්ධනය තුල. හැබැයි සටන්කාමී අරගලය අත්හරින්න සූදානම් නැහැ. සටන්කාමී ඒ වෙඩි වර්ෂාමත ඒ බයිනෙත්තුවේ උණ්ඩය තම පපුව පසාරු කරගෙන යන අවස්ථාවේදී ඔවුන් තවදුරටත් අරගල ඉස්සරහට යන සූදානම් වෙනවා. හැබැයි බ්‍රිතාන්‍යයන් තුල තිබූ ක්‍රූර මර්ධනයත් එක්ක පුතේ මේ සටන දියාරු වීමක් සිදු වෙලා තියෙනවා. අර බිම්පාලු ප්‍රතිපත්තිය නිසා. තමා කුස පුරවාගත් හේන කුඹුර දැන් අලු ගොඩක් ගිනි ඇවිලිලා. තමාගේ අවශ්‍යතාවයන් සඳපු හරක බාන අමුයේ ගිනි තියන්න පටන් ගන්නවා. තමා හදාගත් ගේදොර එකම ගිනි දැල් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ වෙල්ලස්සම එකම මරලතෝනිය ගිනි දැල් මැදින් වෙල්ලස්ස විනාශ කරන්න බ්‍රිතාන්‍යයන් එතරම් ක්‍රූර වෙලා තියෙනවා.
ඒ ක්‍රූර වීම තුල වෙල්ලස්සේ සටන්කාමීන් තුල තිබූ ජවය, වෙල්ලස්සේ සටන්කාමීන් තුල තිබුණු එඩිතර භාවය හීන වූ අනව මේ බ්‍රිතාන්‍යයන්ගේ මර්ධනය තුල ඒ හීන කිරීමට සමත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයන් ලේ ගංගා පිටින් ඌව වෙල්ලස්ස තෙත් වෙද්දී දැඩි මර්ධනය සහ යුද නීතිය තුල බ්‍රිතාන්‍යයන් මේ දේශීය නැගී සිටීම අවනත කරන්න, දේශීය නැගී සිටීම එතනින්ම උදුරා දමන්න කටයුතු කරලා තියෙනවා. ඒක සටන අසාර්ථක වීමත් එක්ක අපට හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. වෙල්ලස්ස මාතලේද නෑ, වෙල්ලස්ස කියන්නේ පුතේ මේ ඌව වෙල්ලස්ස. හැබැයි උඩරට භූගෝලීය කලාපයෙන් එකක් තමයි අපි මාතලේ දිසාවේ. ඒතර මේ කොම උඩරට භූගෝලීය කලාපෙට නතුව තිබුණු පරිපාලන කේන්ද්‍රයක්. මම මාතලේ ගැන මතක් කරේ 1718 වෙල්ලස්ස කේන්ද්‍රගත වෙද්දී 1747 දෙවන නිදහස් අරගලය සඳහා පුතේ මාතලේ තමයි කේන්ද්‍රගත වෙන්නේ. මහතලා හටන කියලා පටන් ගන්නවා. මහතලා මම හිතන්නේ මාතලේ ප්‍රදේශයේ ජීවත් වෙන දරුවෝ ඇති. ඒතර මහතලා ඔබත් ඓතිහාසික පුරවරයක වාසය කරන පිරිසක් බලපත් වෙනවා. 1818 අරගලයේ වෙල්ලස්සේ කේන්ද්‍රගත වෙද්දී 1848 දෙවන නිදහස් අරගලයේ මාතලය මහතලාව කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තියෙනවා. ඔව් දක්වලා තියෙනවා බොහෝ දරුවෝ. ඉතින් එහෙනම් අද දවසේ අපේ ෆ්‍රී ක්ලාස් එකත් එක්ක සම්බන්ධලා ඉන්න දරුවෝ අපි අද කතා කරාවේ 1818 නිදහස් අරගලය පිළිබඳව. ඒකට පසුබිම් වෙච්ච සාධකයන් පිළිබඳව අපි සාකච්ඡා කරාවේ. අපේ පුරා හෝරා දෙක තව විනාඩි කිහිපයකින් අවසන් වෙනවා. ඉතින් අපිත් එක්ක අද සම්බන්ධ වෙච්ච දරුවන්ට අලුත් අත්දැකීමක් වේවි. ඒත් එක්කම අපේ හිටපු දරුවන්ට මම හිතන්නේ අපේ පාඩමේ එක කොටසක් ඉස්සරහට අරන් ගිහිලා තියෙනවා. ඒක නිසා අවසාන විනාඩි කිහිපයක් මම ඔබගේම තවත් එක් පරීක්ෂණයකට යොමු කරනවා. බලමු අපි අපේ පොල් ටෙස්ට් එකත් එක්ක. right. ඔන්න ඔබ ආස කරන තවත් එකක් තමයි පොල් ටෙස්ට් එක. ඉතින් ඒකේ ප්‍රතිඵල සහ ඒකේ සාකච්ඡාව මොකද ඔබගේ පිළිතුරු පිළිබඳව දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක බලන්න ඕන. අනේ කුඹියනේ තොපටත් රජක් ඉන්නේ මොකද කරන්නේ අපේ කරුමේ අපට වන්නේ. වශයෙන් උඩරට සිටි භික්ෂුන් වහන්සේ නමක් ලියන ලද කවියෙන් කවරක් වඩාත් පිළිබුබුයේද? ඔව් පුතේ 19 වන සියවස වගේ වෙද්දී මේ බ්‍රිතාන්‍ය පාලන සමය නිසා උඩරටියන්ට දැනුණු අරාජිකත්වය, රජෙකු නැතිවීමේ දුක, අරාජිකත්වය තමයි මේකෙන් නිරූපණය කරලා තියෙනවා. මම කියන්නේ පළවෙනි පිළිතුර 157ක ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඒක තමයි නිවැරදි පිළිතුර. ඔව් සමාන මම කියන්නේ ඉහත කිසිවක් නොවේ කියන එකක් දක්වලා තියෙනවා. නමුත් මේකෙන් කියන්නේ පුතේ රජු අහිමි වීම අනේ කුඹියනේ තොපිටත් රජෙක් ඉන්නේ. උඹලට රජෙක් ඉන්නවා. හැබැයි අපිට රජෙක් නැහැ. අන උඩරටයට දැනුණු දැඩි අරාජිකත්වයේ හැඟීම තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. රජෙක් ලැබුණොතින් පෙරහැර කනන්නන් සාදු නාදෙන් ගුගුම් දෙන්න වශයෙන් පහත පද්‍ය අතර සඳහන් වීම වඩාත් පිළිබුවන්නේ. මොකද්ද පුතේ පිළිබුවන්නේ? රජෙක් හිටියොත් අපේ පෙරහැර කරන්න පුළුවන්. එහෙනම් අපේ සංස්කෘතිය තමයි ඉතින් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් ඒ සමයේ ආගම හා සංස්කෘතිය ආරක්ෂා පිළිබඳව තියෙන ගැටලුව පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. මම කියන්නේ 51ක දරුවන්ගේ ප්‍රතිචාරය බවට පත් වෙලා තියෙන්නේ. දෙවෙනි පිළිතුර නිවැරදි. උඩරට ප්‍රවාහනය බාර වූ මඩිගේ මොහන්දිරම් තනතුරට ඉංග්‍රීසියෙන් පත් කළේ කවුද කියලා හදනවා? කෝකුඹුරේ රාලව, එක්නෑලිගොඩ, කැප්පෙටිපොළ. හැබැයි අපිට ඉසිව කිවක් දැක්වීමේ හැකියාවක් අපි දන්නවා. මුස්ලිම් ජාතිකයෙකු හජ්ජි මරික් කාල තමයි මේ මඩිගේ මොහන්දිරම් කියන තනතුර ප්‍රදානය කරන්නේ. මම හිතන්නේ 87ක දරුවන්ගේ ප්‍රතිචාරය බවට පත් වෙන්නේ අවසන් පිළිතුර නිවැරදි. කොහොමද ළමයි? ඔව් ඔක්කොම හරි කියලා තියෙනවා. ඒක තමයි අපේ අරමුණ. ඔබ දක්ෂයෙක් අතර අති දක්ෂයෙක් කිරීම. ඉතින් එහෙනම් අද දවසේ අපේ කාලය ක්‍රමයෙන් අවසන් වෙලා ගියද? මම හිතන්නේ කාලය අපිට දැරුවෙත් නැහැ. අපේ කාලය අවසන් වෙලා තියෙනවා. එහෙනම් අද දවසේ ඔබට ගෙනාවේ 1818 අරගලය සම්බන්ධව ඒ අරගලය තුල බලපෑ හේතු සාධක සහ පසුබිම පිළිබඳව අපි කතා කරවුවා. එහෙනම් පුතේ අද දවසේ ඔබෙන් අපි සමුගන්නවා. හැබැයි මෙන්න මේ මතකයක් එක්ක.
බලමු අපි මොකක්ද කියලා.
right මම හිතන්නේ ඔබට ලාංකීය ප්‍රෞಢත්වය ලාංකිකයා තුළ තියෙන අභිමානය සහ ආගමත් එක්ක බද්ධ වෙලා තියෙන අපූර්ව ආවර්ජනයකට තමයි අපි ගියේ. මම හිතන්නේ ඒක අපේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි පුතේ. අපි ඉතිහාසය කියලා කියන්නේ මේ පොතේ දැනුම පමණක් නෙවෙයි. ඔබ හරිය ගවේෂකෙක් වේ යුතුයි. ඔබ නිර්මාණශීලී පුද්ගලෙක් වේ යුතුයි. අනේ සියල්ලක්ම සපිරි නවීකරණයක තක්ෂලාවක් වඩපත් වෙන එකයි. ඉතින් ඒ පණිවිඩයක් දීලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න සහ අපේ පන්ති පිළිබඳව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. හැමෝටම ඒ අදාළ WhatsApp නම්බරයට කතා කරලා බලන්න සහ ඒ අදාළ තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් පුතේ අද දවසේ මම ඔබෙන් සමුගන්නවා. හැමෝටම ජයග්‍රාහී දවසක් සහ ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ආයෙත්